ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න දේශපාලන මණ්ඩල සභිකලේක ලාල්නාන් සහෝදරයගෙනි අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්වා සහෝදරය ඇතුළු සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන මාධ්‍ය වේදී හිතවතුන්ගෙන අවසරයි. විශේෂයෙන්ම අපි දන්නවා අද වැඩ කරන ජනතාවගේ දිනේ. නමුත් මේ පාලකයන් අසමත් වී තිබෙනවා ජනතාවට ආරක්ෂාව ලබා දෙන්න. සෑම පැත්තකින්ම අසාර්ථකත්වයට පත් වූ පාලක පන්තියක් අපේ රටේ බලය හොබවමින් තිබෙනවා. එදිනෙදා සිදුවන සෑම සිදුවීමකින්ම එදිනෙදා පෙන්눔 කරන සෑම කරුණකින්ම අපිට පෙන්눔 කරන්න කවරක්වත් නෙවෙයි මේ පාලක පන්ති අසාර්ථකභාවය. ඒ නිසා කවරදාටත් වඩා වැඩියෙන් කවරදාටත් වඩා වේගයෙන් අපි හැමදෙනාගෙන් මැදිහත් වීම කාර්යභාරය පැවරී තිබෙනවා මේ පාලක පන්තිය වෙනුවට නව පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන්. අපි දන්නවා අද අපේ රටේ තීව්‍රතම දේශපාලන බවට පත් වී තිබෙන්නේ ජාතිවාදී සහ ආගම්වාදී. දෙමළ ජනතාව ඇතුළ ජනප්‍රියම දේශපාලන බවට පත් වෙමින් තිබෙනවා දෙමළ ජාතිවාදී. මුස්ලිම් ජනතාව ඇතුළේ ජනප්‍රියතම දේශපාලන බවට පත් වෙමින් තිබෙනවා මුස්ලිම් ජාතිවාදී. සිංහල ජනතාව ඇතුළේ ජනප්‍රියතම දේශපාලන බවට පත් වෙමින් තිබෙනවා සිංහල ජාතිවාදී. අප සිටගත යුත්තේ කොතනද? කුමන අසිරුතම් මැදියේ හෝ කුමන අවලාද මඩගැසීම් ප්‍රහාරයන් මැදියේ හෝ අපි නිවැරදිව සිටිය යුතු වන්නේ සියලුම ජාතිවාදයන්ට හා සියලුම ආගමික අන්තවාදයන්ට එරෙහි පිළි. ඒක මේ මොහොතේ ටිකක් අසීරු කරුණක් වෙන්න පුළුවන්. ලෝකේ පුරාම අපේ රටේ අපි අත්විඳින්න තිබෙන කවරක්වත් නෙවෙයි ධනපති පන්ති අසාර්ථකභාවය අවසානයේදී සැඟවෙන්නේ ජාතිවාදයේ ආගමික අන්තවාදී පිටිපස්සේ. තක්කඩියාගේ අවසන් නවාතැන්පල ජාතිවාදයත් ආගම්වාදයත්. එතෙන් තමයි රට ඇවිල්ලා තිබෙන්නේ. මේ පාලක පන්ති අසමත් වී තිබෙනවා ජනතාවගේ මූලික උවමනාවන් මූලික අවම උවමනාවත් ඉටු කරන්න අසමත් වී තිබෙනවා. ඔවුන්ට දේශපාලනේ ජනතාව වෙනුවෙන් ගොඩනැගිය යුතු සියලු සටන් පාට අහිමි වී තිබෙනවා. මේ පාලක පන්තියට ගොඩනැගිය හැකිද යලි අපේ රටේ ආර්ථික සමෘද්ධියක් ආර්ථික සංවර්ධනයක් පිළිබඳ සටන් පාටක් මේ පාලකයන්ට ගොඩනගන්න පුළුවන්. අපි දන්නවා 1978 දී ආර්ථිකයේ මහා සංවර්ධනයක් පිළිබඳ සටන් පාට තමයි ගොඩනැගුවේ. සිංගප්පූරුව, මැලේසියාව වැනි සටන් පාට උන්ට ගොඩනගන්න පුළුවන්කම ලැබුණා. ආයේ මේ පාලක පැලැන්ති කඳවුරු දෙකටම රටේ ජනතාවට ඇවිල්ලා ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ගය ගැන ආර්ථික සංවර්ධනයේ නව ගමන් මාර්ගය ගැන ජනතාවට පැහැදිලි කර හැකිද? ආර්ථික විශාල බිඳවැටීමක් ලක් කරලා තිබෙන වෙලාවක ජනතාවගේ මූලික පහසුකම් සියල්ල ජනතාවට ලබා දී යුතු සේවාවන් සියල්ල ජනතාවට සපුරා ගැනීම සඳහා බල කරලා තිබෙන වෙලාවක අධ්‍යාපනයේ තියෙන පාසල නෙවෙයි අධ්‍යාපනයේ තියෙන පාසලෙන් එළි. සෞඛ්‍යයේ තියෙන රෝහලේ නෙවෙයි සෞඛ්‍යයේ තියෙන රෝහලෙන් එළි. ප්‍රවාහණයේ තිබෙන්නේ පොදු ප්‍රවාහන නෙවෙයි ප්‍රවාහණයේ තිබෙන්නේ තමන් සපයා ගන්නා බයිසිකලයක් හෝ කාර් එකක් හෝ තමන් විශ්ස සපයාගෙන සිදු වී තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සියලු පැතිවලින් අසාර්ථක භාවයට පත්වෙච්ච පාලනයක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ආර්ථික පිළිබඳ සටන් පාටක් අහිමි වී තිබෙනවා. ඔවුන්ට යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳ සටන් පාට ගෙන යහා ඒකිද? මේ කණ්ඩායම් දෙකටම යලි අපේ රටේ යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳ සටන් පාට කිසිවක් ජනතාව හමුවට ගෙන යාමට නොහැකි.
ඒ වගේම උන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨයක් ගෙන ආයකිද? රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී උත්සාහ කරමින් තිබෙන්නේ කුමක්ද? ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු වගකීමක් නැතුව හැසිරුණු පාලකයන් අද කටයුතු කරමින් තිබෙන්නේ මේ අවස්ථාව උපයෝග කරගන්න උත්සාහ කරනවා ජනතාව මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන නීති සම්පාදනය කරන්න. ඔහු කියනවා ප්‍රතිස්ථස්ත පනත සම්මත කරලා තිබුණා නම් මේක ඇති වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහලා මේ ප්‍රශ්නේ දකින්නේ නීතිය අඩු හැටියට. හැබැයි රනිල් වික්‍රමසිංහලාට දඩයම් කරන්න ඕන වුණාම නීති හොයන්නේ නැහැ. ආරක්ෂා කරන්න ඕන වුණාම වර්ධනය කරන්න ඕන වුණාම නීති පොතේ වගන්ති වන තත්ත්වයක් තමයි රනිල් වික්‍රමසිංහලගේ පාලනය. ඒ නිසා දැන් උත්සාහ කරමින් තිබෙන්නේ මේ තත්ත්වය හමුවේ මර්ධන නීති සම්මත කරගන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව සටන් පාඨයක් මේ කඳවුරු දෙකටම මේ කණ්ඩායම් දෙකටම රට හමුවේ නිර්මාණය කරන්න බෑ. දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ සටන් පාඨය. දේශපාලන අශිෂ්ටත්වයට පත් කර තිබෙන කණ්ඩායම් දෙකක් මේ කණ්ඩායම් දෙක. මුදලට විකිනෙන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගත්තු. ජනතාවට වග නොකියන මේ දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ සටන් පාඨ උන්ට අහිමි වී තිබෙනවා. ඒ උන්ට අද නැවත ඔවුන් ඉතුරු කර තිබෙන ඔවුන් වර්ධනය කරමින් තිබෙන සටන් පාඨය තමයි යලි යලිත් ජාතිවාදය. එනිසා කවරදාටවත් වඩා වැඩියෙන් ජාතිවාදයත් ආගමික අන්තවාදයත් සමාජය තුළ ජනප්‍රියතම සටන් පාඨ බවට පත් වෙමින් තිබෙනවා. සැබෑ සටන් පාඨ යට යමින් බොල් සටන් පාඨ සමාජ හමුවේ ඉදිරියට ගෙනීමින් තිබෙනවා. මම හිතනවා මෙතන ඉන්න අපේ වැඩ කරන පන්තිට නායකත්වය දෙන ගුරු සමිති ව්‍යාපාරයේ නායක සහෝදරවරු සහෝදරියන්, අපේ දීවර ව්‍යාපාරයේ නායක සහෝදරවරු සහෝදරියන්, අපේ වතු ශේෂ්ත්‍රයට නායකත්වය දෙන සහෝදරවරු සහෝදරියන්, අපේ ගොවි ව්‍යාපාරයට නායකත්වය දෙන සහෝදරවරු සහෝදරියන්. එන්නේ වැඩ කරන ජනතාවට නායකත්වය සැපිය යුතු, නායකත්වය ලබා දිය යුතු සහෝදර සහෝදරියන් මෙතෙන් එක් රැස් වී සිටිනවා. අපි හමුවේ තිබෙන අභියෝගය කුමක්ද? මේ අතිශය දුෂ්කර අතිශය අමාරුම තත්වයන් හමුවේ හෝ කිසිදු ජාතිවාදයකට පන්ති යටත් වෙන්න උඩ නොදී කිසිදු ආගමික අන්තවාදයකට පන්ති යටත් වෙන්න නොදී කෙලින් සිට ගැනීම තමයි අපි හමුවේ තිබෙන වගකීම. විශේෂයෙන් අපි දන්නවා මෙය ඊළඟ බලහුවමාරුව දක්වාම ඔවුන් ගෙන යාම සඳහා දරන උත්සාහයක් පිළිබඳ අපිට හරිය පැහැදිලි. පසුගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවීමට ජනතා විමුක්ති පෙරමුණේ අපේ ප්‍රවිෂ්ටයේ තිබෙන කවර ආකාරයෙන්ද? අපේ ප්‍රවිෂ්ටය එය කිසිසේත්ම අපේ දේශපාලන බල න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරගන්න අපි සූදානම් නැහැ. අපේ දේශපාලන බල න්‍යාය පත්‍ර වෙනුවෙන් ඕනෑමටත් වඩා වැඩි සටන් පාඨ එළිය නිර්මාණය කරලා තිබෙනවා. ආර්ථික පිළිබඳ සටන් පාඨ, සමාජ පරිහානිය පිළිබඳ සටන් පාඨ, සමාජය ඇති වී තිබෙන බිඳවැටීම සහ කඩාවැටීම පිළිබඳ සටන් පාඨ, ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ආණ්ඩුකරණය පිළිබඳ සටන් පාඨ, ඕනෑමටත් වඩා වැඩි භූමිය අපිට නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ජාතිවාදයේ හෝ ආගම්වාදයේ අපේ දේශපාලනයේ අංශු ප්‍රමාණිකින් හෝ අපි සම්බන්ධ කරගන්නේ නැති බව අපි මේ රටේ ජනතාවට සපත කර ප්‍රකාශ කළ යුතුයි. හැබැයි පාලක පන්තියට ඉතිරි වී තිබෙන එකම සටන් පාඨය බවට පත් වී තිබෙන්නේ ජාතිවාදයේ සහ ආගම්වාදයේ පමණයි. ඒට මහා සංවිධාන ජාලයක් තිබෙනවා. ඒට මහා මාධ්‍ය ජාලයක් තිබෙනවා. ඒට මහා කටකතා ජාලයක් තිබෙනවා. ඒ ඔක්කොම හමුවෙත් අපි අපේ ස්ථාවරයන් ආරක්ෂා කර ගැනීම තමයි මේ මොහොතේ අපි හමුවේ තිබෙන තාමත් අත් නොහැකි වගකීම කියලා අපි විශ්වාස කරනවා. මේ ආගමික අන්තවාදයට එරෙහිව මතයක් අපි ගොඩ නැගිය යුතුයි. මිනිස්සු විශේෂයෙන්ම මේ මොහොතේ උස්සන්න වී තිබෙන්නේ සන්නද්ධම ස්වභාවයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඉස්ලාම් ආගමික උම්මතු අන්තවාදයක් ගොඩ නැගී තිබෙනවා. ඒ වෙනුවෙන් සිවිදිවි හානි කරගන්න මානසිකත්වයක් ගොඩනගා තිබෙනවා. එනිසා මේ අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා වගකීමක් අපි සතුවේ තිබෙනවා. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මෙම අන්තවාදයේ වර්ධනය වෙන්නේ සැබවින්ම ගත්තොත් මුස්ලිම් සමාජය තුලයි.
ඒ ආරක්ෂාව, එහි මතය, ඒ ව්‍යාප්තිය, ඒ සංවිධාන ජාලය මුස්ලිම් සමාජය ඇතුලේ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ නිසා මේ අන්තවාදයේ මේ නිශ්චිත මොහොතේ වර්ධනය වෙමින් තිබෙන්නේ මුස්ලිම් සමාජය නැමැති ගර්භාෂයේ. ඒ නිසා මුස්ලිම් සමාජය තේරුම් ගත යුතු තිබෙනවා. මේ කලලය වර්ධනය වෙන්න දෙනවාද මේ කලලය ගබ්සා කරනවාද කියලා. ඒ මොකද මේ වර්ධනය වෙන කලලය එක් ආගමික කොටසක් ඉලක්ක කොටගෙන නොවේ මුළු සමාජයේම දෝෂ කරමින් ඉදිරියට ගෙන යන එක වළක්වන්න විදියක් නැහැ. මම දන්නවා අද වැඩිම බියට සහ තැතිගැන්මට ලක් වී තිබෙන්නේ අපේ රටේ මුස්ලිම් සමාජය. ඔවුන් තමන් අනාරක්ෂිතභාවය පිළිබඳව සමාජයක් මතුවී තිබෙනවා. ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් මතුවී තිබෙනවා. ඒ නිසා මේ අන්තවාදී කිසිදු සමාජ කොටසකට ආරක්ෂාව හෝ කිසිදු සමාජ කොටසක පැවැත්ම හෝ සාතික කරන්නේ නැහැ. ඒ නිසා අපි ආරාධනා කරන මේ වෙලාවේදී මුස්ලිම් ජන සමාජයට ඔබගේ ගර්භාෂය තුළ වර්ධනය වෙමින් තිබෙන මේ කලලය විනාශයටපත් කළ යුතුයි. ඒ වගේම පොදු ජනයාට වගකීමක් තිබෙනවා. යලි කිසිදු වර්ගයේ ආගමික අන්තවාදයක් වර්ධනය වෙන්න ඉඩ නොදී විශේෂයෙන්ම ජාතික සමගියත් ආගමික සහජීවනයත් වෙනුවෙන් නිර්භයව පෙනී සිටීම සඳහා මේ රටේ පොදු ජනයාට අපි ආරාධනා කරමින් තිබෙනවා. මොකද එක් ජාතිවාදයක් හුදකලා ලෙස වර්ධනය වෙන්නේ නැහැ. එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. එක් ආගමික අන්තවාදයක් විසින් තව ආගමික අන්තවාදයක් පෝෂණය කරනවා. එක් ආගමික අන්තවාදයකට පිළිතුරු තිබෙන්නේ තව ආගමික අන්තවාදයක් වර්ධනය කිරීමෙන් නෙවෙයි. එක් ජාතිවාදයකට පිළිතුරු තිබෙන්නේ තව ජාතිවාදී කෝණකින් නෙවෙයි. එක් ජාතිවාදයකට කළ හැකි වන්නේ තව ජාතිවාදයක් පෝෂණය කිරීම පමණයි. එක් ආගමික අන්තවාදයකට කළ හැකි වන්නේ තවත් ආගමික අන්තවාදයක් පෝෂණය කිරීම තමයි. ජාතිවාදය ආගමික අන්තවාදය එකිනෙකාට සේවය කරමින් වර්ධනය වෙන ප්‍රපංචයක්. ඒ නිසා ජාතිවාදයෙන් පරාජයටපත් කරන්න බෑ. ආගමික අන්තවාදයෙන් තවත් ආගමික අන්තවාදයකින් පරාජයටපත් කරන්න බෑ. හැබැයි පොදු සමාජයේ යම් සාකච්ඡාවක් ගොඩනගන්න උත්සාහ කරමින් තිබෙනවා. මේට එරෙහිව කඳවුරු දෙකකින් පැති දෙකකින් මානයන් තෝරන්න උත්සාහ කරමින් තිබෙන එකක් මේ පරාජයටපත් කළ හැකි වන්නේ තව ජාතිවාදයක් පෝෂණය කිරීමෙන් කියන. දෙක මේ පරාජයටපත් කළ හැකි වන්නේ ධනපති රාජ්‍යාන්තරය ශක්තිමත් කිරීමෙන් කියන. මේ දෙකම වැඩ කරන පන්තියට හිතකර කරුණු දෙකක් නෙවෙයි. මේ දෙකම වැඩ කරන පන්තියට ඉතාමත් අනතුරුදායක ඉතාමත් විනාශකාරී ක්‍රියාදාමයන් දෙකක්. ඒ නිසා ක්‍රියාදාමයන් දෙකටම අපි ඉඩකඩ ලබා නොදී යුතු තිබෙනවා. විශේෂයෙන්ම මේ නිශ්චිත මොහොත වෙනකොට ධනපති පන්තිය තමන් අත්පත් කරගත හැකි සෑම ශේස්ත්‍රයකදීම අසාර්ථක භාවයට පත් වෙලා තිබුණු මොහොතක්. ජනතාව ඇතුළේ විශාල සංවාදයක් සාකච්ඡාවක් ගොඩනැගෙමින් තිබුණා නව දේශපාලන ගමනක් පිළිබඳව. වෙනසක් ඕන කියන සටන් පාටේ තිබුණා. මෙයාට තවදුරටත් බෑ කියන සටන් පාටේ තිබුණා. ඒකෙන් අපි කවුරුත් විශ්වාස කළ යුතු නෑ අපි ඕන වෙලා තිබුණා කියන. නමුත් මේගොල්ලෝ එපා වෙලා තිබුණා. වෙනසක් ඕන වෙලා තිබුණා. වෙනසට පිළිතුරු අපි කියලා පිළිගෙන තිබුණ නැති එක ඇත්ත. හැබැයි රටේ ජනතාව වෙනසක් ඕන වෙලා තිබුණා. ඉතින් මුළු සමාජයේම මේ පාලක පන්තින් දෙකේම අසාර්ථකභාවය ඉතා හොඳින් අත්විඳින්න තිබුණු මොහොතක තමයි මේ වෙනත් කලබැවිල්ලක් අපේ සමාජය හමුවේ ගෙනලා තිබෙන්නේ. ඒ නිසා මුළු දේශපාලනය රටේ මුළු අනාගතය රටේ ඉදිරි ගමන් මාවතත් මේ කලබැවිල්ල මත තීරණය වෙන්න අපි ඉඩ ලබා නොදිය යුතුයි. බොහෝ අය උත්සාහ කරනවා මේ කලබැවිල්ල තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ අවසන් ජයග්‍රහණය දක්වා ගෙන යන්න. බොහෝ අය උත්සාහ කරනවා මේ කලබැවිල්ල තමන්ගේ අසාර්ථක පාලනයේ විලිවසා ගැනීමේ සලුව බවට පත් කරගන්න. ඒ නිසා ඒට අපි ඉඩ නොදිය යුතුයි. ඒ නිසා ජාතික සමගිය, රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සලකන ගමන් අපේ ආර්ථික ප්‍රශ්නේ, ප්‍රජාතන්ත්‍රවාදය, යහපත් දේශපාලනකරණය, යහපත් ආණ්ඩුකරණය, ඒ වගේම දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ පොරපිටියක් අපි අපේ රටේ නිර්මාණය කළ යුතු තිබෙනවා. අසීරුතුම් මොහොතේ වුණත් ඒ නිර්මාණය කිරීම සඳහා අපි අදිට නීතිව කටයුතු කළ යුතු තිබෙනවා. ඒ නිසා නැවත නැවතත් අපි ඉල්ලා සිටින්නේ අපි දන්නවා ජනතාව යම් අසරණ භාවයකට, අනාරක්ෂිත භාවයකට, තැතිගැන්මට ලක් වෙලා තිබෙන මොහොතක්. ඒ ඕනෑම මොහොතකදී ඊටමත් වැරදි පන්නේ දේශපාලන මතයන්, ඊටමත් අගතිගාමී දේශපාලන මතයන් පැල කරන්න පුළුවන් පසක් මේ නිශ්චිත මොහොතේ සමාජය නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා බොහෝ අය උත්සාහ කරමින් තිබෙනවා
මේ පස ඇතුලේ සාරවත් පසක් තිබෙනවා වැරදි අගතිකාමී මතයන් පෝෂණය කිරීමට සමත් වෙන. හැබැයි අපි ඒට වර්ධනය වෙන්න හෝ ඉදිරියට යන්න හෝ ඉඩ කඩ ලබා නොදී යුතු තිබෙනවා. අපි විශ්වාස කරන මේ සමගිය කොට නැගී හැක්කේ කොතනද? මේ අගතිකාමී අන්තගාමී මතවාදයන් පරාජයටපත් කළ හැක්කේ කොතනද? ඒ පරාජයටපත් කළ හැකි වැදගත්ම මධ්‍යස්ථානය තමයි ඔබ වැඩ කරන මධ්‍යස්ථානය. මුද්‍රණ සංස්ථාවේ වැඩ කරන කවර ආගමික ප්‍රවණතාවයන්ට යටත් වී තිබුණා. කවර ජාතිවාදී ප්‍රවණතාවයට යටත් වී තිබුණත් මුද්‍රණ සංස්ථාව ඇතුලේ හැම දෙනාම එකම පීඩනයට ලක් වෙමින් තිබෙනවා. වරාය ඇතුලේ එහෙමයි. ගුරුවරයන් ලෙස එහෙමයි. එනිසා මේ ජාතිවාදයටත් මේ ආගමික අන්තවාදයට තරහිව ප්‍රබලතම සටන් පාඨය ගොඩනැගී හැකි වන්නේ ප්‍රධානතම අවිය බවට පත් වෙන්නේ වැඩ කරන ජනතාවගේ සමගියයි. වැඩ කරන ජනතාව සමගි සම්පන්න වීමකින් තොරව මේ පරාජයටපත් කළ හැකි වේ කියලා විශ්වාස කරන්නේ. ඒ උතුරේද, දකුණේද, නැගෙනහිරේද, වතුකරේද කවර තැනක වැඩ කරන ජනතාව විසුණුත් ඔවුන් සමගි සම්පන්න වීම තමයි, ඔවුන් එකට සංවිධානය කිරීම තමයි, ඔවුන් එකට ඒකරාශී කිරීම තමයි, ඔවුන් ප්‍රධාන සටන් පාඨ වටා ගොනු කිරීම තමයි මේ අන්තවාදී ජාතිවාදීන්ට තියෙන හොඳම සහ පරාජයටපත් කළ හැකි වැදගත්ම පිළිතුර කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙතෙන්ට එක්රැස් වී තින්නේ එම ශේෂ්ත්‍රයට නායකත්වය දෙන ඔබ. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ පැන නැගී තිබෙන මේ දේශපාලන අර්බුදයේ මේ කලබලකාරී ස්වභාවය පරාජයටපත් කිරීමේදී වැඩ කරන ජනතාව විශාල කාර්යභාරයක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි එතනින් ඔබට යන අපිට විශාල වැඩ පිළිවෙලක් අපි සකස් කරමින් තිබෙනවා. ඒ සඳහා වෘත්ති සමිති ව්‍යාපාර විශාල දායකත්වයක් ලබා දී හැකි තිබෙනවා. ඒ සඳහා වැඩ කරන ජනතාව ඒකරාශී කළ යුතු තිබෙනවා. මේ දුෂ්ට අසාර්ථකත්වයේ කෙළපෙමිනි මේ පාලක පන්ති වෙනුවට නව පාලන ගොඩනැගීම සඳහා අවශ්‍ය වන ප්‍රබලතම ජනතා මධ්‍යස්ථාන අපි ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ස්ථීර අධිටනගිය යුතුව මෙම මැයි දිනේ අපි සමරමු කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම ජය වේවා.